ශ්‍රද්ධාවන්ත පින්නතුනි, අදත් මේ සවස් කාලේ සුපුරුදු භාවනා වැඩසටහන ආරම්භ කිරීම සඳහා මේ සූදානම් වෙන්නේ. ගිය සතියේ අපි මතක් කළා වෙසක් පුර 15ක් පොහොය දවසේ භාවනා වැඩසටහනේදී ඊට සම්බන්ධ වුණ කීප දෙනෙක් මා හිතන්නේ මේ සියලු දෙනාම නෙවෙයි. ඒ අතන්ට අපි මතක් කළා ගිය සතියේ වෙසක් දවසේ පුරුදු කළ භාවනා වැඩසටහන භාවනාවම තව අවතාවක් දෙකක් පුරුදු කිරීම සඳහා නැත්නම් භාවනා ප්‍රගුණ කිරීම සඳහා අපි බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් ඒ අනුව අද දවසේදීත් මේ පැයකමාරක කාලයක් තුළ අපි බලාපොරොත්තු වෙනවා සංඥාවන් ඉවත් කරමින් සිත නිදහස් කරගන්න ආකාරය පිළිබඳව භාවනාව සිදු කිරීම සඳහා. ගිය සතියේ සම්බන්ධ වුණ අයට ඒ පිළිබඳ යම් වැටහීමක් තිබෙනවා ඇති කියලා අපි කල්පනා කරනවා. ඒ වගේම මීට පෙර ආතුවත් මුලිමුත් අපි නාම රූපයන් පිළිබඳව විස්තර සාකච්ඡා කරන අවස්ථාවේදී යම් ඒ පිළිබඳව හඳුන්වා දීමක් සිද්ධ කළා. නමුත් ඒ භාවනාවක් හැටියට දියුණු කළේ නැහැ. ඉතින් ඒ නිසා අපි කල්පනා කළා මේක ඊ타ත්ම බොහෝ කෙනෙකුට ඉක්මනින් උසස් ඵල ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් භාවනා ක්‍රමයක් නිසා ඒ පිළිබඳව අපි වැඩි කාලයක් යොමු කරන එක බොහොම වටිනවායි කියලා. ඒ නිසායි අද දවසේ අපි මේ සංඥාවන් නිරෝධයට පත් කරමින් එහෙම නැත්නම් සංඥා උගුල්ලා අයින් කර හිත නිදහස් කරගන්න හැටි ගැන අපි මේ භාවනාවේදී අවධානය යොමු කරන්නේ. ඉතින් සංඥා කියන වචනේ නිසා කවුරුත් හොඳට සිහියට නගා ගන්න. එතකොට සංඥා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපි යමක් පිළිබඳව කරන හඳුනා ගැනීමටයි. හඳුනා ගැනීමට කියනවා සංඥාව කියලා. එතකොට මොනවද හඳුනාගන්නේ? අපි මේ ලෝකයේ තියෙන සියලුම දේවල් අපි හඳුනා ගැනීමක් සිද්ධ කරනවා. මේ ඇහැට දකින රූප අපි හඳුනා ගන්නවා, කනට ඇහෙන ශබ්ද හඳුනා ගන්නවා, ඊට පස්සේ නාසයට දැනෙන ගඳ සුවඳ හඳුනා ගන්නවා. ඒ වගේම දිවට දැනෙන රස කියන ඒවා හඳුනා ගන්නවා. ඒත් එක්කම මේ කයට දැනෙන ස්පර්ශ අපි හඳුනා ගන්නවා. ඒ වගේම මේ මනසට දැගෙන ධම්මාරම්මන නැත්නම් අරමුණු ධර්ම කියන ඒවා අපි හඳුනා ගැනීමක් කරනවා. එතකොට මේ මොකද්ද හඳුනා ගැනීම කියලා කියන්නේ? හඳුනා ගැනීම කියන එකෙන් අදහස් කළේ මෙතන අපි නම් කරනවා කියන එකයි. දැන් ඇහැට රූපයක් දැක්කයින් පස්සේ අපි දකින රූපය මොකක් හරි යම්කිසි වර්ණයක් වෙන්න පුළුවන්, හැඩයක් වෙන්න පුළුවන්, පුජ්‍යලයක් වෙන්න පුළුවන්, වස්තුවක් වෙන්න පුළුවන්, කාන්තාවක් වෙන්න පුළුවන්, පිරිමියෙක් වෙන්න පුළුවන්, ළමයෙක් වෙන්න පුළුවන්. මේ ආදී විවිධ ආකාරයෙන් අපි යමක් පිළිබඳ හඳුනා ගැනීම සිද්ධ කරනවා. ආන්නේ හඳුනා ගැනීම තමයි සංඥාව කියලා කියන්නේ. මේ මුළු ලෝකෙම අපේ මුළු ලෝකෙම මේ විශ්වයේම මිනිස් මනසේ සංඥා වලින් පිරලා ගිහිලා තියෙනවා. යමක් අපිට හඳුනා ගන්නට අපහසු නම් ඒ පිළිබඳව අපිට වැඩි අවබෝධයක් මතකයක් මේ හිතේ හඳා හිටින්නේ නැහැ. ඒතර කොහොමද සංඥා කියන ඒවා ඇති උනේ? ඒවා බොහොම දීර්ඝ කාලයක් තිස්සේ මේ මිනිස් ව්‍යවහාරය තුළ පැවතීම තුළින් කවුරු හරි හඳුන්වා දීම නිසා කාලයක් යනකොට ඒ සංඥාවල් ඒවා සත්‍ය වශයෙන් සම්මුති ලෝකේ තියෙන දේවල් හැටියට පිළිගැනීමක් කරනවා. මේ අපි ජීවත් වෙන ගයක් කියන එක ගත්තොත් එහෙම ගයකට ගය කියන එක කවුරු හරි ඈත අතීතයේ අවුරුදු 100,000 ගාණක් සමහරලාට ලක්ෂ ගාණකට කලින් මිනිස් වාස තිබුණා නම් මිනිසුන් ජීවත්ව සිටියා නම් ඒ කාලේ ඉඳලා මේකට මෙහෙම ගයක් කියලා දෙයක් කියලා නමක් කවුරු හරි මේකට භාවිතා කරන්න ඇති. ඊට පස්සේ ඒක දීර්ඝ කාලයක් තිස්සේ මිනිස් ප්‍රජාව අතරට ඇවිල්ලා ඒ නම ව්‍යවහාර කිරීම නිසා ඒක සත්‍ය වශයෙන් තියෙන දෙයක් හැටියට කවුරුත් පිළිගන්නවා. ඒ වගේම අනිත් සියලු දේවලුත් එහෙමයි. මේ පාඨවලට අපි විවිධ පාඨ නම් කරනවා නම්
මේ රතු පාට, මේක නිල් පාට, කොළ පාට, කහ පාට ආදී විවිධ පාට වර්ග කියනවා නම් ඒවායේ පාටේ තියෙන ගුණයක් නෙවෙයි. අපි හිතනවා දැන් රතු පාට මොනවා හරි දෙයක් තිබුණොත් ඒකට රතු පාට කියලා කියන්නේ අපි ඒකේ තියෙන ඒ රතු පාට ගුණයේ හින්දා කියලා. ඇත්ත වශයෙන්ම ඒක රතු පාට සම්මුති ලෝකේ නම් එහෙම දෙයක් තියෙන බව ඇත්ත. ඒවා නැහැ කියලා කියනවා නෙවෙයි මේ. නමුත් ඒකට රතු පාට කියලා අපි කියන්න පුරුදු වෙලා තියෙන හින්දා තමයි අපි ඒකට රතු පාට කියලා කියන්නේ. බැරි වෙලාවත් අපි ඒකට වෙන නමක් කිව්වනම් ඔය දැන් රතු පාටින් කියලා දකින දේ අපි එතකොට අපි ඒ නමින් තමයි ඒක හඳුන්වන්නේ. එතකොට සංඥාවල් කියන ඒවා හැම වෙලාවෙම අපිව මුලා කරන දේවල්. බුදුරජාණන් වහන්සේ සංඥාවන් ගැන සඳහන් කළේ ඒක හරියට මරීචි කූපමා සංඥා කියලා මිරිඟුවක් වාගේ කියලායි උන්වහන්සේ දේශනා කළේ. ඒ කියන්නේ දැන් අපි ඔය ලංකාව වගේ අපේ රටවල් වල ඉන්දියාව වෙන්න පුළුවන්, ආසියානු පරිසරයේ වෙන්න පුළුවන්, අප්‍රිකාව වගේ රටවල් වල වෙන්න පුළුවන්. බොහෝම ග්‍රීස්ම කාලේ අපිට ඈත බලපුවාම පේනවා දහවල් වරුවේ රෑ දවල් 12 2 3 වෙනකොට වාගේ තාම හොඳින් පේනවා ජලයේ පිරලා තිබෙනවා වගේ පේනවා ඈත බලපුවාම. නමුත් ඇත්ත වශයෙන්ම එතන ජලයක් නැහැ. ළඟට යන්න බලනකොට අපිට පේනවා මෙතන හිස් බවක් විතරයි තියෙන, ජලය කියලා දෙයක් නැහැ. ඒක සැබෑ සත්‍යයක් නෙවෙයි තියෙන්නේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අපි හඳුනා ගන්නා සංඥාත් අන්න ඒ වගේමයි. ඒවා තියෙන දේවල් නෙවෙයි, සත්‍ය දේවල් නෙවෙයි, අපිව මුලා කරන දේවල්. හැබැයි අපි මුලාවටපත් වෙලා අපි හිතනවා මේක සැබෑ වශයෙන් තියෙන දෙයක් හැටියට. එතකොට මේ ලෝකයේ තියෙන ඔය සියලුම දේවල්, හැබැයි මෙතනදී හොඳට මතක තියාගන්න ඕන අපි මේ කතා කරන්නේ පරමාර්ථ සත්‍යයක් පිළිබඳව මිසක් හිත නිවනට පත්කරන්න අවශ්‍ය කරන ධර්මයක් මිස මේ සම්මුති ලෝකයේ මේම දේවල් නැහැ කියන එක නෙවෙයි. ඒක හොඳට පැහැදිලිව කවුරුත් වටහා ගත යුතුයි. එතකොට අපි දැන් මේ ලෝකේ අම්මා කියලා කියනවා නම්, තාත්තා කියලා කියනවා නම්, දුව කියනවා නම්, පුතා කියනවා නම්, කාන්තාවක් කියනවා නම්, පිරිමියෙක් කියනවා නම්, ළමයෙක් කියනවා නම්, මේ ඔක්කොම අපිව මුලා කරන අපි දාගත්ත නම් ගම් විතරයි. මේ සියල්ල අපි ඒ වගේ යථා ස්වરૂපයේ නොදකින නිසා ඒවා ඇත්ත ඇති හැටියෙම තියෙන දේවල් හැටියට අපිට පේනවා. සම්මුති වශයෙන් තියෙනවා. නමුත් පරමාර්ථ වශයෙන් ගත්තොත් එහෙම ඒ වගේ ඒ කියන ස්වરૂපයන් ස්වභාවයන් නැහැ. ඒ නිසා මේවා වලින් අපේ මනස සම්පූර්ණයෙන්ම පිරීලා ගිහිල්ලා තියෙනවා. මේ පිරිච්ච මනස නිදහස් කරන්න පුළුවන් කෙනෙකුට ඒවා උගුල්ලා අයින් කර හිත නිදහස් කරොත් එහෙම කෙනෙකුට අත් වශයෙන්ම මේ හිත ශූන්‍යතාවයකට පත් කර ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ තුලින් හරි ඉක්මනින් කෙනෙකුට ඒක දියුණු කරලා හිත නිවනට පත් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා මේක ඉතාමත්ම වටිනා භාවනා ක්‍රමයක් මේ භාවනාව. ඉතින් බොහෝ අය සමහර විට මෙවැනි භාවනාවක් සිදු කරලා නැතිව ඇති. ගිය සතියේත් මේකට සම්බන්ධ නොවුණා නම් ඒ අය සෑම දිනම ඉතාම හොඳ අවධානයෙන් මේ කියන කාරණාවන් දිහා බලමින් ඒවා හොඳ සිහිනුවණින් ප්‍රඥාවෙන් යුක්තවම අපි සම්මර්ෂණය කළ යුතුයි. එසේ නොවන කෙනෙකුට මේ සංඥාවන් අයින් කරලා භාවනා කරීම හරි අපහසුයි. ප්‍රඥාවන්තයෙකුට පමණයි මේක කරන්න පුළුවන්කම තියෙන්නේ. හොඳ සිහිය, කල්පනාව, නුවණ තියෙන අයට, සමාධිය දියුණු වෙච්ච කෙනෙකුටයි ඒ කරන්න පුළුවන්කම තිබෙන්නේ. නමුත් ඒක ඉගෙන ගත්තොත් එහෙම ඕනම කෙනෙකුට ඉතා පහසුවෙන් සිදු කරන්න පුළුවන්. ඉතා ඉක්මනින්ම හිත නිදහස් වෙලා ගිහිලා පුදුම විදිහේ ශාන්තියක්, සැනසීමක්, නිදහස් භාවයක් දැනෙන භාවනා ක්‍රමයක්. ඉතින් ඒ නිසා අපි අද මේ පිළිබඳව යම් භාවනාවක් කරමු. ඊළඟ සතියේත් අපි ඉතින් මේ පිළිබඳව තවදුරටත් භාවනා දිනු කරන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් අද අපි ආරම්භ කරමින් මේ අපින් පංචස්කන්ධ ධර්මයන්ම අරගෙන ඒ වගේම මේ බාහිර අභ්‍යන්තර අරමුණු ආයතනයන් අරගෙන අපි මේ සංඥාවන් අයින් කරමින් භාවනා කිරීම සඳහා අපි සූදානම් වෙමු. ඉතින් එහෙමනම් පළමුවෙන් සුපුරුදු පරිදි අපි තෙරුවන් සමා කරගෙන ඊට පස්ව ඊටම සුළු වේලාවක් මෛත්‍රී භාවනාව වඩලා ඊට පස්ව භාවනා කරමු. එහෙමනම් කවුරුත් තමන්ට පහසු විදියට
මේ පැයක් හමාරක් යනකම් කාලයේ ඊටම පහසුවෙන් සිටීමට හැකිවන ආකාරයෙන් වාඩි වෙන්න පුටුවක හරි එහෙම නැත්නම් Tamanට පහසු ආකාරයකින් කුෂන් එකක හරි දැන් එහෙමනම් කවුරුත් භාවනාවට පළමුවෙන් අපේ ජීවිතයේ මේ දක්වා අතීතයේ මේ ජීවිතයේ යම් ආකාරයකින් අපි දැනුවත් හරි නොදැනුවත්ව අපේ අතින් යම් ආර්ය උපවාද කර්මයක් සිදු වෙලා තිබෙනවා නම් ඒ ආර්ය උපවාද කර්මයෙන් ආත්මීදීම සඳහා අපි තෙරුවන් සමා කරගමු. ඒ සියලු ආර්යයන් වහන්සේලාගෙන් සමාව අයදිමින් ඒ විදිහට අපි ආර්යයන් වහන්සේලාගෙන් උන්වහන්සේලාට සිදුව තිබෙන යම් පමාදොස් තිබෙනවා නම් ඒ වගේන් අපි හිත නිදහස් කරගමු. ඉතින් එහෙමනම් කවුරුත් මේ කියන විදිහට කල්පනා කරන්න. මුළු සංසාරේ පුරාවටම මේ මොහොත දක්වාම අපිට මේ ගෞතම ලෞතර බුදුරජාණන් වහන්සේ පමණක් නෙවෙයි අනන්ත වූ අප්‍රමාණ වූ අසංඛ්‍ය ගණන් බුදුරජාණන් වහන්සේලා අතීත සංසාරයේ මුණ ගැහිලා ඇති. ඉතින් උන්වහන්සේලා ළඟින් අපිට උන්වහන්සේලා දැකලත් හමු වෙලත් මේ භවය නිමා කරගන්නට හැකියාවක් නොලැබුණු නිසා තමයි අපි මේ ජීවිතේ මේ විදිහට තවදුරටත් අපි මේ සංසාරයේ ගමන් කරන්නේ. ඉතින් මේ හමු වුණු බුදුරජාණන් වහන්සේලාට අපි දැනුවත්ව හරි නොදැනුවත්ව හරි කුමන හෝ කායික වූත් වාචසික වූත් මානසික වූත් යම් වැරද්දක් සිදු තිබෙනවා නම් උන්වහන්සේලාට ඒ සියලුම වැරදි වලට මම අනේක වාරයක් උන්වහන්සේලාගෙන් සමාවයදිමි මට සමාව ලැබේවා කියලා සියලුම බුදුරජාණන් වහන්සේලාගෙන් සමාවය දෙන්න. ඒ වගේම අසංඛ්‍ය ගණන් තවත් පසේ බුදුරජාණන් වහන්සේලාට අපිට උන්වහන්සේලාත් අපිට අතීතයේදී මුණ ගැහිලා ඇති. ඒ පසේ බුදුරජාණන් වහන්සේලාටත් අපේ සිතින් කයින් වචනෙන් කුමක් හෝ යම් පමා වරද්දක් සිදු තිබෙනවා නම් ඒ සියලුම වැරදි වලට මම සමාවය දෙමි කියලා උන්වහන්සේලාගෙනුත් සමාවය දෙන්න. ඒ වගේම මේ සද්ධර්ම රත්නයටත් අපි මේ ගමන් කරන විමුක්ති මාර්ගයට මේ ධර්මයේ අපි කොතෙකුත් අතීතයේ අපි හෙලා දකලා ඇති. මේක මග හැරලා ගිහිල්ලා ඇති. මේකට දොස් කියලා ඇති. මේකට උපවාද කරලා ඇති. මේ ධර්මය අපිට පිහිටාවේ නැති ඒ නිසා වෙන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒ නිසා මේ ධර්මයටත් මේ නෛර්යානික ධර්මයටත් සද්ධර්මයටත් මාගේ සිතින් කයින් වචනයෙන් මේ මොහොත දක්වා කුමක් හෝ වරද්දක් සිදුව තිබෙනවා නම් සිදු වුණා නම් අතීතයේ ඒ සියලුම වැරදි වලට මම අනේක වාරයක් සමාවය දෙමි මට සමාව ලැබේවා කියලා සමාවය දෙන්න. ඒත් එක්කම මේ භවයේදීත් සමහර විට ඒ වගේම අතීත භවවලත් අනන්ත අප්‍රමාණ අසංඛ්‍ය ගණන් අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝ රත්නය අපිට මුණ ගැහිලා ඇති. සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් මාර්ගස්ත ඵලස්ත මේ උන්වහන්සේලාට තමයි අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝ රත්නය කියන්නේ. ඉතින් උන්වහන්සේලාට අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව කුමක් හෝ යම් වරදක් සිදුව තිබෙනවා නම් කයිනුත් සිතිනුත් වචනේනුත් ඒ සියලුම වැරදි වලට මම අනේක වාරයක් සමාවය දෙමි කියා සමාවය දෙන්න. ඒත් සමගම ආර්ය භාවයට පත් වුණ මගපරලාභී තවත් උතුමන් කොතෙකුත් අපට අතීත සංසාරයේ මුණ ගැහිලා ඇති. ඒ සියලුම ආර්ය උත්තමයන්ටත් අපි දැනුවත් හරි නොදැනුවත් කුමක් හෝ වරදක් සිදුව තිබෙනවා නම් ඒ සියලු වැරදි වලටත් මම ඊටාම නිහතමානීව අනේක වාරයක් සමාවය දෙමි
සමාවයි දෙමි කියා සමාවයි දෙන්න. ඊළඟට ධ්‍යාන අභිඥාලාභී තවත් උතුමන් වහන්සේලා නිවන් නොදුටුවත් ඒ ධ්‍යාන අභිඥාවන් ලැබූ ශ්‍රේෂ්ඨ උතුමන් අපිට අතීත සංසාරයේ කොතෙකුත් මුණ ගැහිලා ඇති. ඒ උතුමන්ටත් අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව යම් වරදක් සිදුව තිබෙනවා නම් ඒ සියලුම වැරදි වලට මම තාම නිහතමානීව ඒ සමගිනුත් සමාවයි දෙමි සමාවයි දෙමි සමාවයි දෙමි කියා සමාවයි දෙන්න. දැන් කල්පනා කරන්න ජීවමාන තථාගත බුදුරජාණන් වහන්සේ ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් ඉදිරිපිට ඉස්සරහා වැඩ සිටිනවා කියලා. ශ්‍රවණක් ගන්න බුදුරැස් විහිදුවාගෙන තථාගත බුදු පියාණන් වහන්සේ අපිට මහා කරුණාවෙන් තමන් ඉදිරිපස වැඩ සිටිනවා. ඒ උන්වහන්සේට මම ඊ타ත්ම ගෞරවයෙන් සදහැ බැති සිටින් යුක්තව බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුක්තව උන්වහන්සේට මම নমස්කාර කරමි නමස්කාර කරමි නමස්කාර කරමි කියලා තුන් වතාවක් ඒ විදිහට හිතින්ම නමස්කාර කරන්න. ඉන්පසුව ඒ ලෝතර සම්මා සම්බුදු රත්නයට මලක් පහනක් වාගේ මාගේ මේ ජීවිතයත් පූජා කරනවා. මේ ජීවිතයේද පූජා කරමි ජීවිතයේද පූජා කරමි ජීවිතයේද පූජා කරමි කියා ජීවිතේ පූජා කරන්න. ඉන්පසු හිතින්ම හිතන්න මේ ජීවිත පූජාමය කුසල කර්මයේ බලයෙන් මා මේ සිදු කරන භාවනාවෙන් ඊටම උසස් වූ ප්‍රතිඵල ලබා ගැනීමට මට වහවහ හැකියාව ලැබේවා. දැන් මා තුල යම් මේ භාවනාවෙන් යම් දියුණුවක් ලබා තිබෙනවා නම් ඒ දියුණුව තව තවත් ඉතා ඉක්මනින් උසස් තත්ත්වයකටපත් වෙලා මේ සසර ගමනින් නිදහස් වීම සඳහාම මට මේ කුසලය හේතු වේවා කියලා හිතින් ප්‍රාර්ථනාවක් කරන්න අදිෂ්ඨානයක් කරන්න. මේ විදිහට තමන්ගේ හිත තුළ තෙරුවන් සමා කරවාගෙන ආර්යයන් වහන්සේලාගෙන් සමාව ඇදලා බුදුරජාණන් වහන්සේට নমස්කාර කරලා හිත සම්පූර්ණයෙන්ම ශ්‍රද්ධාවෙන් පිරලා ගිහිල්ලා හිත නිදහස් වුණායින් පස්සේ සංසුන් වුණාන් පස්සේ මේ සංසුන් සිතින් යුක්තව ඊටාම සුළු වේලාවක් අපි මෛත්‍රී භාවනා වඩමු. අද දවසේත් ඒ වගේම මේ ගත වුණු Tamanට මතකයට නැගෙන මේ මෑතක කාලයේත් දවස් කිහිපයක් සති ගණනක් මාස කිහිපයක් වෙන්න පුළුවන්. ඒක ජීවිතේ පුරාම වෙන්න පුළුවන්. මට මගේ මා තුළ ඇතිවන ද්වේෂ සහගත තරහ ප්‍රකෝපකාරී සිතුවිලි නිසා මා කොතරම්නම් දුකටපත් වුණාද අපහසුතාවයටපත් වුණාද දැවීමටපත් වුණාද මා මොනතරම්නම් අකුසලයක හිටියාද මේ හිත අකුසලයෙන් පිරීලා ගියාද. ද්වේෂය කියන්නේ තරහව කියන්නේ මහා අකුසලයක්. මහා දුකකට කෙනෙකු අද දැමිය හැකි අකුසලයක්. මේ අකුසලයෙන් මා මේ ජීවිතයේදීම විශාල දුකකටපත් වුණා. මාගේ ද්වේෂය නිසා තරහව නිසා ඒ තරහවට බඳුන් වුණ මාවට සිටින පුජ්‍යලයන් අවම වශයෙන් සතා සීපාව සමහර විට ඊටම දුකටපත් වෙන්නට ඇති. මගේ ද්වේෂය නිසා තරහව නිසා ඒ අයට විශාල අපහසුතාවයක් ඇති වෙන්නට ඇති. ඒ ද්වේෂය නිසාමයි මේ භවයේ අතීත සංසාරවලත් මීට වඩා මේ භවයට වඩා අතීත සංසාරවල මේ ද්වේෂය නිසාම මම කොතෙකුත් අනන්ත වූ දුක් විපාක විඳින්නට ඇති. ඒකේ ප්‍රතිඵල හැටියට කටුකෝ කුරිරු වේදනාවන් විඳින්නට ඇති. සතර අපාය දුකටපත් වෙන්නට ඇති. ඒ නිසා මේ ද්වේෂ සිත මා පෙළන මා දුකට පමුණුවන මා සතර අපාය දුකට ඇද දමන ඊටාම දරුණු ක්ලේශයක්මයි. අද දවස මුළුල්ලේ
මේ ඉදිරි කාලයේත් මාගේ සිත තුළ කිසිදු ද්වේෂයක් පහළ නොවේවා. තරහ සිතක් පහළ නොවේවා. ඊතා සුළු හෝ ද්වේෂ සිතක් තරහ සිතක් නුරුස්නා ගතියක් මගේ සිත තුළ පහළ වුණොත් ඒ ඊතාම ඉක්මනින් ඒ දකිමින් මට අත්හැර ගැනීමට මට හැකියාව ලැබේවා. මාගේ සිත කරුණාවෙන් මෛත්‍රියෙන්ම මෙත් සිසිලසින්ම හැම මොහොතකම පිරී ඉතිරියේවා කියන ප්‍රාර්ථනාව හිතේ තියාගෙන මෙනෙහි කරන්න. තරහව නිසා මම දුකටපත් වෙනවා. ඒකෙන් නිදහස් වුණාම සුවපත් වෙනවා. එහෙම හිතාගෙන මේ විදිහට කල්පනා කරන්න. මම තරහා නොෙමි සුවපත් වෙමි. මම තරහා නොෙමි සුවපත් වෙමි. මම තරහා නොෙමි සුවපත් වෙමි. මාසේම මාගේ සියලුම හිතවන්තයෝද තරහා නොවෙත්වා සුවපත් වෙත්වා. තරහා නොවෙත්වා සුවපත් වෙත්වා. තරහා නොවෙත්වා සුවපත් වෙත්වා. මාසේම මාගේ මැදහත් සත්වයෝද තරහා නොවෙත්වා සුවපත් වෙත්වා. තරහා නොවෙත්වා සුවපත් වෙත්වා. තරහා නොවෙත්වා සුවපත් වෙත්වා. මාසේම මාගේ සියලුම අහිතවන්තයෝද තරහා නොවෙත්වා සුවපත් වෙත්වා. තරහා නොවෙත්වා සුවපත් වෙත්වා. තරහා නොවෙත්වා සුවපත් වෙත්වා. මාසේම අපා දෙපා සිව්පා බහුපා යන සියලුම සත්වයෝද දස දිසාවේම සිටින්නා වූ සියලුම සත්වයෝද සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දුකින් මිදෙත්වා. සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා
සුවපත් වෙත්වා. හොඳයි එහෙමනම් දැන් මේ දක්වා අපි සිදු කළ මේ භාවනාවත් ඒ සියල්ලම මෙතෙන් සිට අමතක කරලා අපේ අතීතය සම්පූර්ණයෙන් අමතක කරලා අනාගතය සම්පූර්ණයෙන් අමතක කරලා කිසිම දෙයකට බැඳීමක් නැති වගකීමක් නැති කිසිම දෙයක් නැවත කිරීමට නැති කිසිම නමක් ගමක් නැති නිදහස් කයකුත් මනසකුත් පමණක් සහිත පුජ්‍යලයක් හැටියට ඔබේ හිතින් ඔබ දිහාම බලන්න. එහෙම බලමින් බාහිර ලෝකයේ සියලුම කුමක් හෝ සම්බන්ධයක් තිබුණා නම් බැඳීමක් තිබුණා නම් මොනවට හරි ඒ සියල්ල කපා හැරලා හිත සම්පූර්ණයෙන්ම නිදහස් කරගන්න. ඊට පස්සේ නිදහස් වූ හිත දිහා බලන් ඉන්න ටික වෙලාවක්. ඔබට ඒ දෙස බලා ඉන්නකොට පෙනේවි මේ මොනම දෙයක්වත් නැති වුණ හිත කිසිදු සිතවිල්ලක් අතීතයක් අනාගතයක් වර්තමානයක් මේ මොකක්වත්ම නැති කිසිවක ඇලුන්නේ නැති ගැටෙන්නේ නැති බැඳීමක් නැති එල්ලිලා නැති හිත මොනක් තරම්නම් නිවීමක්ද සැනසීමක්ද කියලා. ඒ සැනසීම ඒ නිවීම මේ විදිහට අපි නිතරම තාම සුළුවෙන් දැක්කට ඒක පවතින දෙයක් නෙවෙයි. ඒ සැනසීම නිවීම ඊ타ත්ම ස්ථාවර ආකාරයෙන් දීර්ඝකාලීන පවතින්න නම් මේ එල්ලිලා තිබෙන හිත ගැට ගැහිලා තියෙන බැඳිලා තිබෙන සියලුම දේවල් වලින් හිත නිදහස් කරගත යුතුයි. ඒක එකපාර කෙනෙකුට කළ හැකි දෙයක් නෙවෙයි. තර්ක කරලා ඉගෙනගෙන කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට හොඳ දක්ෂතාවයක් කුසලතාවයක් තිබිය යුතුයි. මේ හිතේ ස්වභාවය දකින්නත් හිත පවතින මොන දේවල් නිසාද කියලා දකින්නත් ඒවා මේ හිතේ එල්ලිලා තියෙන්නේ මොන වගේද කියලා දකින්නත් කෙනෙකු තුළ උසස් ප්‍රඥාවක් තිබිය යුතුයි. ඒ ක්‍රමයක් තමයි මේ භාවනාව අපි අද මේ සිදු කරන සංඥාවන් ඉවත් කරමින් හිත නිදහස් කිරීම. අද අපි පංචස්කන්ධ ධර්මයන් අරගෙන සංඥාවන් ඉවත් කරමින් භාවනාව දියුණු කරමු. පළමුව මතක තියාගන්න මේ සංඥා කියවේ හඳුනා ගැනීම අපි මුලින් මතක් කළා වගේ නම් කරන දේවල් හඳුනා ගැනීම සඳහා අපි කුමක් හෝ නමක් දෙනවා නම් හඳුනා ගැනීමට යම් සටහනක් ලාංඡනයක් මොනකක් හෝ යමක් අපි යොදා ගන්නවා නම් ඒ ඔක්කොම සංඥාවල්.
මේ පංචස්කන්ධ ධර්මයන්ගෙන් දැන් අපි රූපස්කන්ධය අරගෙන බලමු. මේ රූපස්කන්ධය කියලා කියන්නේ මේ රූපේ තුල තියෙන දෙයක් නෙවෙයි. මේ කියන කාරණා ඊටාම් හොඳින් සිහියෙන් නුවණින් සම්මර්ෂණය කරන්න. ඒවා අත්දකින්න පුළුවන්ද කියලා බලන්න. මේ විදිහටම අවබෝධ කරගන්නට බලන්න. මේ කියන නිසා නෙවෙයි. ඒවා ඒ විදිහටම තමන්ගේ අත්දැකීමක් විදිහට එන විදිහටම දකින්න. මේ ඔබේ රූපේ දිහා බලලා හිතින් තමන්ගේ රූපේ දිහා බලලා මේ රූපයට ඇයි රූපය කියන්නේ කියලා හිතන්න. මේ රූපය කියන එක මේ රූපස්කන්ධය තුල නැහැ. ඒ රූපය කිව්වේ අපි දාපු නමක්. අපි දාපු සංඥාවක්. අපි කරන හඳුනා ගැනීමක්. එතකොට මේ රූපය කියන එක අයින් වුණොත් ඒක නැති වුණොත් දැන් එතන ඉතුරු වෙලා තියෙන්නේ මොනවද කියලා බලන්න. එතකොට මේකට කියන්න දෙයක් නැති වෙනවා. දැන් ඔබට තවත් හොයාගෙන යනකොට ආපස්සට යනකොට දැන් අපි දන්නවා මේ රූපය කියන එක හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගෙන්. දැන් මේ කොටස් හතර වෙන් කරගෙන බලන්න. කොටස් හතර පැත්තෙන් තියලා බලන්න. මෙන්න පඨවි කොටස් මේ ශරීරයේ තද දේවල් සියුම් දේවල්. මෙන්න මේකේ තියෙන ජලය ආපෝ ධාතුව. මෙන්න මේ ශරීරයේ තියෙන තේජෝ ධාතුව සීතල උණුසුම. මෙන්න මේ ශරීරයේ හැදිලා තියෙන මේ රූපයේ හැදිලා තියෙන වායෝ ධාතුව. දැන් බලන්න මේ හතර පැත්තෙන් තියලා ඔබ දිහා බැලුවොත් සමහරවිට ඔබ මේ ස්ත්‍රියක් වෙන්න පුළුවන් පුරුෂයෙක් වෙන්න පුළුවන්. දැන් මේ ගොඩවල් හතරේ මේ පඨවි කොටසේ ආපෝ ධාතුවේ මේ තේජෝ ධාතුවේ වායෝ ධාතුවේ මේ කොටස් හතර බෙදුවයින් පස්සේ මේ හතරේ ස්ත්‍රියක් ඉන්නවද පුරුෂයෙක් ඉන්නවද කියලා බලන්න. මෙතන ඇති ස්ත්‍රියකුත් නැහැ පුරුෂයෙකුත් නැහැ. මෙතන ආපෝ ධාතු කොටසක් තියෙනවා. පඨවි ධාතු කොටසක් තියෙනවා. තේජෝ ධාතු කොටසක් තියෙනවා. වායෝ ධාතු කොටසක් තියෙනවා. දැන් මෙතන කෝ රූපයක්. ඒ රූප සංඥාව එතනම නැති වෙලා ගිහලා. ඊට පස්සේ මේ පඨවි ධාතු කොටස් ටික බලන්න එකතු කරලා පැත්තක ඒ කොට දිහා බලනකොට හිතින්ම දකින්න එක ඒ විදිහට මෙහෙම කොටසක් තියෙනවායි කියලා. දැන් මේකට පඨවි කියලා කියන්නේත් අපිමයි. ඒ තද ගතියට පස් වෙන ගතියට මේ ශරීරයේ තියෙන දේවල් වලට ඒවා කෑ ගහලා කියන්නේ නෑ මේන්න මට මේකට කියන්නේ පඨවි කියලා. එහෙම කියන්නේ නෑ කවදාකවත්. ඒවට පඨවි කියන්නේ තද ගතිය, රළු ගතිය, සෑල්ලු ගතිය කියලා කියන්නේ මෘදු ගතිය කියලා කියන්නේ අපි. මේ ශරීරයේ තියෙන තද කොටස්. ඒකත් අපි දාපු සංඥාවක්. ඒ සංඥාවත් සත්‍ය දෙයක් නෙවෙයි. තියෙන දෙයක් නෙවෙයි. ඒකටත් කවුරු හරි පඨවි කියපු නිසා තමයි ඒ නම හැදිලා තියෙන්නේ. දියර කොටසටත් එහෙමයි ආපෝ ධාතුවත් එහෙමයි.
දැන් මේ ආපෝ ධාතු කොටස් ටිකත් මේ ජලය ටිකත් ඒකටත් ජලය කියලා කියන්නේ මේ අපි විසින්මයි. ඒ ජලය කතා කරලා කියන්නේ ඒ ආපෝ ධාතුව කියලා කියන්නේ නෑ. මට කියන්නේ ආපෝ ධාතුව කියලා. ඒක ඒකේ තියෙන දෙයක් නෙවෙයි. ඒක අපි දාපු නමක්. ඒ සංඥාවත් අයින් කරනවා. මේ සීතල උණුසුම කියන එකත් සීතල කියන්නේ තවත් සංඥාවක්. උණුසුම කියන්නේ තවත් සංඥාවක්. දැන් මේ තේජෝ ධාතුවත් තේජෝව කියන්නේ තවත් සංඥාවක්. ඒකත් කියන්නේ නෑ මට කියන්නේ තේජෝ ධාතුව කියලා. අපි මේ හඳුනා ගැනීමේ පහසුවට සාමාන්‍ය ලෝකයා සම්මුති ලෝකේ හඳුනා ගැනීමට දාපු නමක්. ඒකත් සත්‍ය වශයෙන් තියෙන දෙයක් නෙවෙයි. පවතින දෙයක් නෙවෙයි. ඊට පස්සේ වායෝ ධාතුවටත් වායෝ කියන්නේ තවත් සංඥාවක්. සුළඟ කියන්නේ තවත් සංඥාවක්. ඒකෙත් ඔය කියන ගතිය නැහැ. මේ නම් ටික ඔක්කොම අයින් කරලා බලන්න. මේ ඔක්කොම සංඥා. දැන් අපි මේ රූපය කියලා මුලින් දැක්ක එකක්. තමන්ගේ රූපේ දිහා බලනකොට රූපය කියන එක ඒ නම අයින් කරන් පස්සේ එතන දැන් ඉතුරු වෙලා තියෙන්නේ මෙන්න මේ පඨවි කොටස් ටිකක් තියෙනවා. ආපෝ ධාතු කොටස් ටිකක් තියෙනවා. තේජෝ ධාතු කොටස් තියෙනවා. වායෝ ධාතු කොටස් තියෙනවා. ඒකත් දැන් ඒ කොටස් ටිකත් බලනකොට අපි දාපු නම්මයි. එතනත් පවතින දෙයක් නැහැ. ඒකත් අයින් කරොත් මේ නම් ටිකත් අයින් කරන්න හිතින්. හිතින්ම හිතන්න මේකත් අත්‍ය වශයෙන් තියෙන දෙයක් නෙවෙයි. මේක සංඥාවක්. මේක මං අයින් කරනවා කියලා. ඉස්සලා රූපේ අයින් කරන්න හිතින්. මේක සංඥාවක්. මේක ගන්න දෙයක් තියෙන දෙයක් නෙවෙයි. මුලාවක්. මේක මිරිඟුවක් වාගේ දෙයක්. මේක සංඥාවක්මයි පවතින දෙයක් නෙවෙයි කියලා හිතින් අයින් කරන්න. දැන් ප්‍රඥාව තියෙන කෙනෙකුට පේනවා දැන් සතර මහා ධාතුව තියෙන. ඒ හතරක් දැන් හතර පැත්තට අයින් කරන්න. මෙන්න පඨවි ධාතුව ඒක අයින් කරන්න පැත්තකට. ආපෝ ධාතුව කියන එක තවත් සංඥාවක්. ඒකත් අයින් කරනවා හිතින්ම. වායෝ ධාතුව කියන එකත් තවත් සංඥාවක්. ඒකත් අයින් කරනවා. තේජෝ ධාතුව කියන එකත් ඒකත් අයින් කරනවා. දැන් මෙතන තිබ්බ රූපේ කොයි? කිසිම නමක් නැති යම් දැනීම් මාත්‍රයක් විතරක් තියෙන. මෙතන තියෙනවා දැනීමක්. ඉතුරු වෙලා තියෙන දැනීමක් තියෙනවා හිස් බවක් තියෙනවා. ඒක දිහා හොඳට බලන් ඉන්න. නැවතත් මේ හතර රූපයත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර පැත්තට අයින් කර ටික වෙලාවක් භාවනා පුරුදු කරන්න. ඊට පස්සේ අර කියන හිස් බවත් දැනීමත් ඔබට හොයාගන්න පුළුවන්ද කියලා ඒක අත්දකින්න පුළුවන්ද කියලා බලන්න. ටික වෙලාවක් මේ විදිහට භාවනා කරගෙන යන්න.
ඔබට හොඳට සිහිය පිහිටුවා ගන්න පුළුවන් වුණා නම් සමාධිය තියෙනවා නම් ඔබට දැනෙන්න ඕන අවබෝධ වෙන්න ඕන මෙන්න මේ රූපේ ඔය කියන සංඥා ටික ගලවලා අයින් කරයින් පස්සේ දැන් මෙතන ගන්න මොනවත්ම ඉතුරු වෙලා නැහැ මේ රූපය කියන එක තුල. මේ සතර මහා භූතයන්ගේ ධාතුයන් පමණක් අරගෙන අපි තාම සුළුවෙන් මේක සිදු කළේ. තවත් මේක තේරෙන්නේ නැත්නම් කෙනෙකුට දෙතිස් කුණපම අරගෙන එකින් එකින් අයින් කරමින් ගලවා උගුල්ලා බලමින් අයින් කරන්න පුළුවනි. එතකොට ඊට වඩා සියුම් විදිහට ඔබට මේ හිත ශූන්‍යතාවයකට පත් කර ගන්න පුළුවන්. හිතේ දෙයක් මොනවත්ම නැති බවක් ඇති වෙනවා. දැන් අර හතර පැත්තට දැම්මා නම් දැන් මෙතන පටවි කියලා જાතියක් නැහැ. ඒක මේ හිතින් දාගත්ත සංඥාවක්. මේක මම හිතින් අයින් කරනවා කියලා හිතින් අයින් කරනවා. ආපෝ ධාතුව කියලා දෙයක්වත් නැහැ. මේකත් දාගත්ත සංඥාවක්. මේකත් මහ මුලාවක්. මේකත් අයින් කරනවා කියලා ඒකත් අයින් කරන්න. තේජෝ ධාතුවත් ඒ වගේම මේකත් මේ පවතින දෙයක් නෙමෙයි, මිරිඟුවක්මයි, මුලාවක්මයි, සංඥාවක්මයි. මේකත් හිතින්ම අයින් කරනවා කියලා අයින් කරන්න. වායෝ ධාතුවත් ඒ වගේමයි. මේකෙත් ගන්න කිසිම දෙයක් නැහැ, මේ සංඥාවකයි මේ එල්ලිලා තියෙන හිත. මේකත් මං හිතින් අයින් කරනවා කියලා අයින් කරන්න. දැන් හිත දිහා බලන්න. දැන් හිත මොනවාගේවත් එල්ලිලා නැහැ. හිත සමාධිමත් නම් ඔබට පෙනේවි හිත නිදහස්. ඒ වගේම එතන ශූන්‍යතාවයක් මොනවත්ම පේන්නේ නැති හිස් බවක් තියෙනවා. ඒ හිස් බව තුළ හැබැයි දැනීමක් තියෙනවා. රූපයක් නැහැ. දැනීමක් තියෙනවා, හිස් බවක් තියෙනවා. මේ දෙකත් මෙන්න දැනීම, මේ දැනෙන බව, මෙන්න හිස් බව කියලා ඒකත් මේ දෙකත් දෙපැත්තට අයින් කරන්න. මෙන්න දැනෙන බව, මෙන්න හිස් බව කියලා හිතින්ම දෙපැත්තට අයින් කරන්න. එහෙම අයින් කරපුවාම ඊට වඩා සියුම් ගැඹුරු ශූන්‍යතාවයකට හිතපත් වෙනවා. සමහර විට මේ ශරීරය ඊටාත්ම සැහැල්ලු වෙලා නිවි ගිහිල්ලා කෙනෙකු තාමත්ම සීතල වෙලා ගිහිල්ලා කෙනෙකුට ශරීරයේ දැඩි නිවීමකට, සිතේ දැඩි නිවීමක් අත්දකින්නත් පුළුවන්. මේක නැවත සිද්ධ කළොත් මේ විදිහට ඒකෙත් අනිත්‍ය බව, අනාත්ම බව දකිමින් පුරුදු කරොත් මේින්ම කෙනෙකුට හිත නිවනටපත් කරන්න පුළුවන්. හිත නිදහස් කරන්න පුළුවන්. දැන් වේදනා ස්කන්ධයට සිහිය යොමු කරන්න. අර වගේම වේදනා ස්කන්ධය කියන එකත් සංඥාවක් විතරමයි නේද? මේකෙත් වෙන දෙයක් ගන්න කියලා පවතින දෙයක් නැහැ නේද කියලා Tamanටම අවබෝධ වෙලා යනවද කියලා බලන්න. ඉස්සල්ලා වේදනාව කියන එක අයින් කරන්න හිතෙන්. මේක දාපු නමක්. කවුරු හරි මේ දැනෙන දේවල් වලට වේදනාව කිව්වා. අවුරුදු 100,000 ගානක් තිස්සේ මේකට වේදනාව කියලා හඳුන්වපු නිසා, කවුරු හරි අපිට කියලා දුන්න නිසා, උගන්වපු නිසා, මේ හිතේ පළපදියම් වෙච්ච නිසා
මේකට කියනවා වේදනාව කියලා. අපහසුවක් දැනෙනවා නම් ඒකට කියනවා දුක් වේදනාව. ඒක දීපු නමක්මයි. ඒක දාපු සංඥාවක්මයි. දුක් වේදනාව කිසි දවසක කෑ ගහලා කියන්නේ නැහැ මේකට කියන්නේ දුක් වේදනාව කියලා. බලන්න හිත මොන තරම් මුලාවක අහු වෙලා පැටලිලා ඒකම ගිල්ලගෙන ඉන්නවද කියලා. අපි සත්‍ය වශයෙන්ම මේක තියෙන දෙයක් හැටියට දකිනවා. මේ දුක් වේදනාව කියන්නේත් මේ දාපු සංඥාවක්මයි. මිරිඟුවක්මයි. දැන් සැප වේදනාව දිහා බලන්න. සැප වේදනාවත් ඒ විදිහමයි. ඒකත් අපි දාගත්ත නමක්මයි අපේ පහසුවට. හඳුනා ගැනීම සඳහා සැප වේදනාව තුළ පහසුව තුළ ඔය කියන සැපය කියන දේ නැහැ. ඒ සැප කියන නම නැහැ. ඒ හැඳිනීම නැහැ. ඒ සංඥාව නැහැ. ඒක ප්‍රඥප්තියක් හැටියට මේ හදාගත්ත දෙයක්මයි. ඊට පස්සේ මදහත් වේදනාව. මේ මදහත් වේදනාවත් අර වගේමයි. ඒකත් තවත් සංඥාවක්මයි. කත් අපි දාපු නමක්මයි. දැන් මේ තුන දුක් වේදනාවත් සැප වේදනාවත් උපේක්ෂා වේදනාවත් මේ තුන් පැත්තකට අයින් කරන්න බලන්න. මෙන්න සැප වේදනාව, මෙන්න දුක් වේදනාව, මෙන්න උපේක්ෂා වේදනාව. මේවත් සංඥා තුනක් විතරයි. මේකේ ජණ්ඩ තියෙන දෙයක් නැහැ. මේකත් මම අතහරිනවා කියලා අයින් කරනවා කියලා හිතින්ම ඔය වේදනා තුන පැත්තකට අයින් කරන්න. හරියට අපි ළඟ තියෙන දෙයක් ඈතට විසි කරලා දානවා වාගේ. මෙන්න දුක් වේදනාව මේකත් සංඥාවක් මේකත් මං අතහරිනවා. මෙන්න සැප වේදනාව කියන එක මේකත් මං අතහරිනවා කියලා ඒකත් අතහරින්න. මෙන්න උපේක්ෂා වේදනාව මේකත් මං අතහරිනවා කියලා ඒකත් අතහරින්න. දැන් හිත දිහා බලන්න. නැවතත් හිත තවත් ශූන්‍යතාවයකටපත් වෙනවා. හිස් බවකටපත් වෙනවා. හිත දැන් ටිකෙන් ටික අල්ලගෙන තියෙන වගෙන් අත් මිදෙනවා. දැන් ඔබට මේ වෙලාවේ මොන හරි දේවල් දැනෙනවා ඇති ශරීරේ. සමහරලාට ඔය අපි වේදනාව කියපු දුක් වේදනාව කියපු එක දැනෙනවා ඇති. පහසුව සැප වේදනාවක් දැනෙනවා ඇති. එහෙම නැත්නම් උපේක්ෂාවක් දැනෙනවා ඇති. දැන් ඒවට ඔය නම් කියන්නේ නැතුව ඒ සංඥාව ලයින් කරලා ටික වෙලා බලන් ඉන්න. හිත කොහොමද ඒක අවබෝධ කරගන්නේ කියලා. සියලු සංඥාවල් වේදනාව ගැන තියෙන සියලු සංඥාවල් අයින් කරලා දුකක් කියලා දැනනවා නම් මේක දුක් වේදනාවක් කියනවා නම් ඒක එහෙම හිතන්නේ නැතුව මෙතන මෙන්න ඇතිවීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා කියන එක විතරක් දකින්න. ඒක සිදුවෙන විදිහ දකින්න. හිතින් කියන්න එපා. හිතින් නොකියලා කියන්නේ නැතුව ඒ සිදුවෙන දේ ඒ විදිහට බලන්න. නංගම් නැතුව වේදනාවේ සැප දුක් වේදනාවල් ඔක්කොම අයින් කරලා හොඳට දැන් මේ දැනෙන දේ පිළිබඳව හිතින් ඒ දිහා බලාගෙන ඉන්න.
දැන් ඔබට පෙනිය යුතුයි අවබෝධ විය යුතුයි ඔය දුක් වේදනාව කියන ඒවා ශරීරයේ ඇති වෙන අපහසුතා දුක් වේදනා කියන ඒවා ඒ සංඥාව අයින් කරොත් එහෙම අපිට පීඩාව දෙන්න තරම් දෙයක් නෑ ඉතුරු වෙන්නේ නෑ එතන. සැප වේදනාව කියලා දෙයට ඒකත් අයින් කරොත් එලවෙලවා හොයා යන්න එල්ලි යන්න සැප වේදනාව කියලා දෙයක්වත් ඉතුරු වෙන්නේ නෑ. උපේක්ෂා වේදනාවත් එහෙමයි. මෙතන යම් දැනීම් මාත්‍රයක් තියෙනවා යම් හට ගැනීමක් නැතිවීමක් තියෙනවා. දිගින් දිගටම ඉපදී නැති වී ඇති යන යම් කිසි ශක්ති ප්‍රවාහයක් තියෙනවා. ඒවත් සංඥා තමයි ශක්ති කිව්වත්. දැනීමක් තියෙනවා. හිස් බවක් තියෙනවා. ඒකත් අර මුලින් කිව්වාගේ මේ දෙක දෙපැත්තට අයින් කරන්න. තවත් හිත ඊ타ත්ම හොඳින් හිස් බවට පත් වෙනවා නිවි යනවා. ශූන්‍යතාවයකට හිතපත් වෙනවා. දැන් සංස්කාර ස්කන්ධයට හිත යොමු කරන්න. සංස්කාර කිව්වේ හිතේ මෙතනදී සිත තුල නැගෙන සිටිවිලි. කොමන හෝ සිටිවිල්ලක් හිතට නැගෙනවා නම් ඒ හැම සිටිවිල්ලක්ම රූප සංචේතන, සද්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන. රූපය ගැන සිතුවිල්ලක්, සද්ද ගැන, රස ගැන, ඒ වගේම ස්පර්ශ ගැන හා මනසට නැගෙන අපි සිහිපත් කරන විවිධ අරමුණු. මේ ඔක්කොම සිතුවිලි සංඥා. ඒවා හඳුනා ගන්නවා නම් මෙන්න රූපයක් කියලා හිතින් හඳුනාගත්තා නම් රූප සංඥාවක්. සද්දයක් කියලා හඳුනාගත්තා නම් ඒක සද්ද සංඥාවක්. දැන් බලන්න මේ ආයතන වලට එන හැම දෙයක්ම එන්නේ සංඥා වශයෙන් නෙවෙයිද කියලා. ඒ හැම එකක්ම සංඥා වශයෙන් එන්නේ අපි හඳුනා ගන්නවා ඒවා ඒ විදිහට. දැන් මේ සංඥා අයින් කරොත් මේ සිතිවිලි කියන්නේ තවත් සංඥාවක්. ඒකත් අයින් කරොත් රූප ගැන සිතිවිලි ඒවත් සම්පූර්ණයෙන් අයින් කරනවා. සද්ද ගැන සිතිවිලි සංඥාත් සම්පූර්ණයෙන් අයින් කරනවා. පවතින සත්‍ය දේවල් නෙවෙයි. ස්පර්ශ ගැනත් රසය ගැනත් ගන්ධ සුවඳ ගැනත් මනසට නැගෙන අනේක ප්‍රකාර සිතුවිලි ගැනත් අපි ඒ විදිහටම දකිනවා. ඒ සියලු සංඥා අයින් කරොත් දැන් හිතට මොනවද අහුවෙන්න තියෙන්නේ අල්ලගන්න තියෙන්නේ කියලා බලන්න. හිත සම්පූර්ණයෙන්ම හිතට යන්න එන තැනක් නැතුව
හිත සම්පූර්ණයෙන්ම ගලක් තිබ්බා වගේ නිවීමකටපත් වෙනවා, සමාධිමත් වෙනවා, නිශ්චල වෙනවා. මෙතන දැනීමක් තියෙනවා, ශූන්‍යතාවයක් තියෙනවා, හිස් බවක් තියෙනවා. ඒ දෙක අරුණාම තාම මොනවත් ඉතුරු වෙලා නැහැ. දැන් ඊළඟට විඥාන ස්කන්ධයට අවධානය යොමු කරන්න. විඥානය කියන්නේ දැනීම කියන එකයි. රූපයක් දැක්කහම රූපය දැක්කා කියලා දැනීමක් ඇති වෙනවා. මේ කතා කරනවට උපකරනකොට ඔබට මේ අසා සිටින දේ වලින් ශබ්දය ගැන ඔන්න දැනීමක් ඇති වෙනවා. දැන් සෝත විඥානය, දැන් ඔබට ශරීරයේ අපහසුතාවයක් මොකක් හරි දැනීමක් තියෙනවා. අන්න කාය විඥානය. මනසට මේ කියන දේවල් වැටහෙනවා, දැනීමක් ඇති වෙනවා අරමුණු ගැන. මනෝ විඥානය. දැන් ගඳ සුවඳ ගැන විඥානයක් නැහැ මේ වෙලාවේ. රසය ගැන විඥානයක් නැහැ. චක්කු විඥානයකුත් නැහැ, ඇස් වසාගෙන සිටින නිසා. යමක් සිහි කරනවා නම් රූපයක් ගැන ඒවා ඔක්කොම මනෝ විඥානයි. මේ ආයතන හයෙන් මොනවා හරි හඳුනා ගන්නවා නම් ඒ විඥානය, ඒ දැනීම මාත්‍රේ විතරයි. දැන් රූපයක් දැක්කහම ඇති වෙන දැනීම චක්කු විඥානය. ඒක දාපු නමක්. අපි හඳුනා ගැනීම සඳහා, අපේ පහසුව සඳහා දීර්ඝ කාලයක් තිස්සේ භාවිතා කරන සංඥා වචන කීපයක්. වචන කියන්නේ සංඥා. චක්කු කිව්වේ සංඥාවක්, විඥාන කිව්වේ සංඥාවක්. ඇහැ කියන්නේ සංඥාවක්, දැනීම කියන්නේ සංඥාවක්. කන කියන්නේ සංඥාවක්, කන පිළිබඳ දැනීම කියන්නේ සංඥාවක්. එහෙනම් කන පිළිබඳව කන නිසා උපන්න සිත, ඇස නිසා, රූපය නිසා උපන්න සිත, නාසයත් ගන්ධ සුවඳත් දෙක නිසා උපන්න සිත. මේ ඔක්කොම දැනීම සංඥා ගොඩක් විතරයි. මේ විඥානත් ඔක්කොම අයින් කරනවා කියලා හිතින් දැන් අයින් කරන්න. මෙන්න චක්කු විඥානය, මේක සංඥාවක් තියෙන දෙයක් නෙවෙයි, මං හිතින්ම අයින් කරනවා කියලා ඒකත් අයින් කරන්න. මෙන්න සෝත විඥානය ඒ වගේ මේකත් හිතින් දාපු සංඥාවක්, ප්‍රඥප්තියක්, සම්මුතියක්. මේක සත්‍ය වශයෙන් පවතින දෙයක් නෙවෙයි, මේකත් මං අතහරිනවා, අයින් කරනවා කියලා හිතින් අයින් කරන්න. මෙන්න ගාහන විඥානය, නාසයේ ගඳ සුවඳ නිසා දැතිවෙච්ච හැඟීම, දැනීම. ඒකත් තවත් සංඥාවක්, මේකත් අයින් කරනවා කියලා කරන්න. ඒ වගේම මෙන්න ජීවහා විඥානය, දිව ගැන ඇතිවෙන, රසය ගැන ඇතිවෙන දැනීම, සිත. ඒකත් අයින් කරනවා, ඒක සංඥාවක් කියලා අයින් කරන්න. ඒ වගේ මේ කයට දැන් ඇති වෙන මේ දැනීම, මේක මේ ශරීරයක් තියෙනවා, මේක මොනවට හරි දෙයකට ස්පර්ශ වෙනවා. ඒ ස්පර්ශ වීම නිසා තමයි මේ ශරීරයේ මේ දැනීම මාත්‍රය දැන් ඇති වෙන්නේ. ආන්න ඒකත් කාය විඥානේ, මේකත් මේ සත්‍ය වශයෙන් තියෙන දෙයක් නෙවෙයි, සංඥාවක් විතරමයි කියලා ඒකත් අතහරින්න. ඊළඟට මේ දැන් මනස, හිතක් තියෙනවා, බාහිර අරමුණු වෙනවා.
ඒ හිතත් හිත කියන එක සංඥාවක්, බාහිර අරමුණු කියන එක සංඥාවක්, ධම්මාරම්මන කියන ඒවා සංඥා. මේවා නිසා උපන්න හිතත් මනෝවිඤ්ඤාණයත් තවත් සංඥාවක්. මේකත් මං හිතෙන් අයින් කරනවා කියලා අයින් කරන්න. දැන් මොනවද තවත් ඉතුරු වෙලා තියෙන්නේ? රූපස්කන්ධය කියන එක සංඥාවක්, අපි ඒකත් අයින් කරා. දැන් ඒකේ රූපය කියලා දකින්න බලන්න මොනවත්ම නැහැ. වේදනාස්කන්ධය කියන එකත් ඒකත් දාගත්ත සංඥාවක්, ඒකත් හිතින් අයින් කරපුවාම එතනත් මොනවත් නැහැ. සංස්කාරස්කන්ධයේ හිතට නැගෙන සිතුවිලි සියල්ල ඒවත් දාගත්ත නම් සංඥා, එතනත් ගන්න කිසි දෙයක් ඇත්තේ නැහැ. ඒකත් මිරිගුවක්මයි, සත්‍ය වශයෙන් පවතින දෙයක් නෙවෙයි කියලා දැකපු ගමන් ඒකත් අතහැරෙනවා. මේ විඥානස්කන්ධයත් විවිධ විඥාන ඉන්ද්‍රියන්ට අරමුණු, ඉන්ද්‍රියන් නිසා උපදින ඒවත් මේ දාගත්ත සංඥාමයි කියලා ඒවත් අයින් කරන් පස්සේ දැන් එතනත් ගන්න කිසිවක් නැහැ. දැන් ඒ ඔක්කොම හිතට අහු වෙන්න දෙයක් නැහැ. දැන් ඉතුරු වෙලා තියෙන්නේ සංඥා ස්කන්ධය. සංඥා කියන්නේ තවත් සංඥාවක් විතරමයි. දැන් ඔක්කොම අනිත්වා ගිලිහිලා ගියයින් පස්සේ දැන් අපි මේවට සංඥා කිය අපි අතහැරියා. දැන් ඔබට පේනවා ඇති සංඥාව කියලා එකක් අල්ලගෙන තියෙනවා හිත. ඒ සංඥාව කියන එකක් දාගත්ත, ඒක හඳුනා ගන්න දාගත්ත තවත් සංඥාවක් විතරයි ඒකත්. ඒකෙත් ගන්න දෙයක් නැහැ කියලා ඒකත් අතහරින්න. දැන් මොනවද ඉතුරුව තියෙන්නේ? මුළු පංචස්කන්ධෙම අතහැරිලා හිතට අල්ලගන්න දෙයක් නැතුව සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා දැනීම මාත්‍රයක් තියෙනවා, හිස් බවක් තියෙනවා. මේ දැනීමත් හිස් බවත් තවත් සංඥා දෙකක් විතරයි. දැනෙනවා කියන එක සංඥාවක්, හිස් බවක් කියන එක සංඥාවක්, ශූන්‍යතාවය කියන එක සංඥාවක්. මේ දෙකත් මම හිතින්ම අයින් කරනවා කියලා දෙපැත්තට අයින් කරනකොට මෙන්න දැනීම සංඥාව හිස් බව, ඒ හිස් බවත් හිතින්ම අයින් කරනවා, පැත්තකට දානවා. මෙන්න දැනීම කියන එක ඒකත් අයින් කරනවා කියලා දෙපැත්තට අයින් කරා. දැන් හිත තව තවත් ගැඹුරු ශූන්‍යතාවයකටපත් වෙනවා. මේ දකින්න දෙයක් සත්‍ය වශයෙන්ම පවතින දෙයක් නෙමෙයි, යන එකක් නෙමෙයි. මේකත් මම මෙතන, මේකත් මේ පවතින දෙයක් ඒකාන්තයෙන්ම අනිත්‍ය දෙයක්, අනාත්ම දෙයක්. මේකත් නැති වෙනවා. මේකෙත් ගණ්ඩ සත්වයේ පුජ්‍යලයේ කියලා මොකක්වත්ම නැහැ. මේකත් අනිත්‍යයි, අනාත්මයි කියලා අතහරින්න. දැන් තවත් ශූන්‍ය භවකට, හිස් භවකට හිතපත් වේවි. මේක කීප වතාවක් නැවත කරන්න හිත ඊටාම තද ගැඹුරු ශූන්‍යතාවකටපත් වෙලා
සමාධිය, සතිය, සමාධිය, ප්‍රඥාව දියුණු වෙච්ච කෙනෙකුට හිත නිවනට පත් කර ගන්න පුළුවන්. තමන්ම නොදැනුවත්වම හිත නිවනටපත් වෙනවා. හිතට අල්ල ගන්න දෙයක් නැති වුණායින් පස්සේ සියල්ලෙන්ගෙන්ම හිත නිදහස් වුණායින් පස්සේ හැමදේම අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් අත්හැර භාවනා කරනකොට හිත නිදහස් කරගෙන යන විට කෙනෙකුගේ හිත නිවනටපත් වෙනවා. මේ වෙලාවේ එක සිදු නොවුනත් මේ ප්‍රගුණ කරන භාවනාව ඔබට මේ භවයේදීම මතු කාලයේදීම වහවහ හැකි ඉක්මනින්ම ඒ නිවන් අවබෝධය සඳහාම ඔබට හේතු වාසනා වේවායි කියන ආශිර්වාදයේ ප්‍රාර්ථනාව අපි සිදු කරනවා. එසේ කරමින් මේ භාවනාව අද අපි දැනට අද දවසට නිමාවටපත් කරනවා. මේ හිස් බව තුළම මේ නිවීම තුළම සංසුන් බව තුළම විදහස් බව තුළම හිත පවත්වාගෙන යමින් තව සුළු වේලාවක් ওই විදිහටම රැඳී ඉන්න.